ඉතින් ආදරණීය වියුබුදේ අවසීල දිනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා පාරසංසගේ ඔන්ලයින් පන්ති කාමරෙත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඕන පොඩ්ඩන්ට අද ගෙවත්ත පාඩම ගැන තමයි ඔන්න මම කියලා දෙන්න සූදානම් වෙන්නේ. ඉතින් තුන් ශ්‍රේණිය පොඩ්ඩ විදිහට ඔබට ඔන්න මම අද ගෙවත්ත පාඩම ගැන ගොඩක් කරුණු කියලා දෙන්න සූදානම් අද පන්ති කාමරේ ඉඳලා. ඉතින් වියුබුදේ සියලු දෙනා පන්ති කාමරේට ආදරයෙන් පිළිගන්නවා හැම දරුවෙකුටම අයිබෝවන් දුවේ පුතේ එහෙනම් අපි අද එහෙනම් බලමු ගෙවත්ත පාඩමෙන් අපිට මොනවද මේ ඉගෙන ගන්න තියෙන්නේ කියලා. ඔයාලත් දැන් මේ දවස්වල ගෙවතු වගාහියම් කරනව නේද? ඇයි මේ දවස්වල ඔයාලා හැමෝම ගෙදරට වෙලා ඉන්නේ. අම්මා තාත්තත් එක්ක එකතු වෙලා ඔයාලගේ මේ ලස්සන ගෙවත්ත දැන් ගෙවතු වගාවට සූදානම් කරලා ඇති. ගෙවතු වගාව ආරම්භ කරලා ඇති නේද? හරිම සතුටින් ඔන්න ඔයා දැන් එළවලු පැල හදලා මල් පැල එහෙම හදලා රැක බලා ගන්නවා ඇති. ඔන්න ඉතින් මේ වැඩ කරන ගමන් ඔයාට අද පාඩමිනුත් ඒ කාර්ය ඉගෙන ගන්න අවස්ථාව ලබා දෙන්න තමයි ඔන්න ලෑස්ති වෙන්නේ. හරි බලමු එහෙනම් පුතේ අපිට අද තියෙන මේ පාඩම මේ විදිහට අද අපි ඔන්න ඔයාලා ආසම කරන විදිහට ඉගෙන ගමු. right බලමු එහෙනම් අපි ඉවත් පාඩම ගැන මේ කරුණු ටික දැන් සාකච්ඡා කරමු. හරි ඔන්න අපි දැන් බලන්න ලෑස්ති වෙන්නේ. අපි අද ගෙවත්ත පාඩමෙන් අපිට ඉස්සලාම ඔන්න සාද කියලා දෙනවා මගේ පොඩ්ඩන්ට ගෙවත්තක දැකිය හැකි අංග. ඔන්න පුතේ ඔයාලගේ ගෙදර ගෙවත්තක් වගේ ඔයාලගේ ගෙවත්ත නැත්නම් ගේ අවට පරිසරය කොහොමද මේ ගෙවත්තක් කරගන්නේ? එතකොට මේ ගෙවත්තක දකින්න පුළුවන් අංග මොනවද කියලා තමයි ඔන්න සාද ඉස්සලාම පොඩ්ඩන්ට කියලා දෙන්නේ. හරි. බලමු එහෙනම් ගෙවත්තක දැකිය හැකි අංග මොනවද කියලා. බලන්න ඔයාලගේ ගෙවත්තෙත් මේක තියෙනවද? මොකද්ද මේ? වැටක් තියෙනවද? ඕ ඔන්න එහෙනම් ගෙවත්තක දැකිය හැකි අංගයක් තමයි පුතේ වැට. ඊළඟට ඔයාලගේ ගෙවත්තේ වගා කටයුතු වලට අවශ්‍ය ජලය ලබා ගන්න මේ විදිහට ලිඳක් තියෙනවා. හරි. ඊළඟට බලමු ඔයාලගේ ගෙවත්තේ ඔයාලගේ කටයුතු නැත්නම් සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු පහසුවෙන් කරගන්න ඕන පිරිසිදුව පරිහරණය කරන වැසිකිළියක් තියෙන්න ඕනි. ඒකත් ගෙවත්තක තිබිය යුතු අංගයක්. ඒ වගේම තමයි ලස්සනට මෙන්න මේ විදියට හැදුන ශාක තියෙනවා. ගෙවත්තට සෙවණ ලබා ගන්න මෙන්න මේ ශාක උදව් වෙනවා. ඔන්න ඔයාලගේ ගෙවත්තේ මෙන්න මේ වගේ අංග තියනවාද බලන්න මතක් කරලා. මේ විදිහේ ලස්සන මල් පාත්ති හිම තියනවාද? එහෙනම් ඔන්න ඔයාගේ ගෙවත්ත දැන් ගෙවත්තක දැකිය හැකි අංග වලින් දැන් ඔන්න කෙමෙන් සූදානම් වෙලා ඇති. right ඔන්න මම පෙන්නනවා ඊළඟට මේ මොනවද? සරු සාරයට වැඩුණු එළවලුත් තියෙනවා. ඔන්න එළවලු පාත්තිත් තියෙනවා ගෙවත්තක. ගෙවත්තක තියෙන්න ඕනේ අංග. ඔයාලගේ ගේ අවට පරිසරයේ ගෙවත්තක් වෙන්න නම් පුතේ මෙන්න මේ කියන කරුණු ඕනි වෙනවා අපිට. ඔයාලට ඖෂධ පැලෑටි හදිසියකට ගෙදරින්ම හොයාගන්න පුළුවන් ඖෂධ ඕනි වෙනවා. එතකොට ඖෂධ පැලෑටි කුමාරිකා අක්කපාන වගේ දේවල් වල ඉඳලා පොල් පලා ඒ වගේ දේවල් දක්වාම ඖෂධ ඔයාගේ ගෙවත්තේ තියෙනවා නම් ඔන්න ඒක ගෙවත්තක දැකිය හැකි අංගයක් විදියට අපි හඳුන්වනවා. ඊළඟට ඔයාගේ ගෙවත්තේ වැස්ස කාලෙට එහෙම වැඩි ජලය ගලාගෙන යන්න මේ විදියට මොකක්ද ඕනි වෙන්නේ? මෙන්න මේ විදියට ඕනි වෙනවා කානුවක්. ඔන්න පුතේ ගෙවත්තක දැකිය හැකි අංග. අපි කියනවාට ඔන්න ගෙවත්තක දැකිය හැකි අංග කියලා කියනවා. මම ඔන්න පුංචි වෙලාවක් දෙන්නම් අපි පොඩ්ඩන්ට ගෙවත්තක දැකිය හැකි අංග ටික මේ විදිහට ලියා ගන්න ඕන ඔයාලට පුළුවන් ද? මේ විදිහට ලියා ගන්න ඕනේ ඔන්න ගෙවත්තක දැකිය හැකි අංග ටික. ගෙවත්තක දැකිය හැකි අංග ටික ඔන්න ඔය විදිහට ලියා ගන්න ඕනි හැමෝම. පුංචි වෙලාවක් දෙන්නම්. හරි. කාලේ අවසානයි ඔන්න ලියලා තියාගන්න දුන්න කාලේ දැන් ඔන්න උඩ වෙලාවක් දුන්නේ මම. දැන් ඔන්න අපි යනවා ඊළඟට
මේ අංග වලින් සර් මේ අංග වලින් අපිට තියෙන ප්‍රයෝජන මොනවද? අපි ගෙවත්තට මෙන්න මේ අංග වලින් ලැබෙන ප්‍රයෝජන මොනවද? වැටෙන් මොන ප්‍රයෝජනද ලැබෙන වැටි ලින්දෙන්? දැන් ඔන්න ඒ අංග වලින් අපිට ලැබෙන ප්‍රයෝජන ගැන තමයි සර් දැන් ඔයාලට කියලා දෙන්න සූදානම් වෙන්නේ. ගෙවත් එක තිබෙන අංග වලින් අපිට ලැබෙන ප්‍රයෝජන. මේ බලන්නකෝ. ඔයාලගේ ගෙවත්තේ මල් පාත්ති තියෙන හින්දා ඔයාගේ ගෙවත්ත මොකද වෙන්නේ? සුන්දරයි නේ. යාළුවෝ කියනවා අම්මෝ ඔයාලගේ ගෙවත්ත නම් හරි ලස්සනයි. අපිට යන්න හිතෙනවා මේ ගෙවත්තට. මල් හදලා තියෙන්නේ. සමනල්ලෝ ඉන්නවා, කුරුල්ලෝ ඉන්නවා මේ ගෙවත්තේ. එහෙනම් පුතේ මල් පාත්ති වලින් ඔයාගේ ගෙවත්තට සුන්දරත්වයක් ලැබෙනවා. ඒ වගේම තමයි මේ විදිහේ ලස්සන ගේට්ටුවක් වැටක් දාලා තිබ්බොත් ඔයාගේ ගෙවත්තට ආරක්ෂාව ලැබෙනවා. ඒ කියන්නේ වගාවට හානි කරන සත්තු එන්නේ නැහැ. ඒ වගේම තමයි සොර සතුරන් එන්නේ නැහැ ඔයාගේ ගෙවත්තේ අස්වැන්න තියෙන කාලෙට හොරෙන් කඩාගෙන යන කට්ටිය එහෙම එනකොට වැටක් ගේට්ටුවක් තියෙනකොට එන්නේ නැහැ. මොකද ආරක්ෂාව තියෙනවනේ ටුවෙනුයි වැටිනුයි ගෙවත්තට. ඊළඟට ගෙවත්තේ තියෙන කාණු වලින් මොකද වෙන්නේ? ඔව් ගෙවත්තේ තියෙන කාණු වලින් තාත්තා වන්න ඔයාලගේ ගෙවත්තේ කාණු එහෙම කපලා තියෙනා නේද? වර්ෂා කාලයට වැඩි ජලය ගලාගෙන යන්න කාණු කපලා තියෙන සමහර වෙලාවට ඔයාලගේ ගෙදර කාණු මේ විදියට හදලා ඒවා ස්ථීර විදිහට සිමෙන්ති යොදාගෙන බදාම යොදාගෙන හදලා තියෙනවා. පුතේ ගෙවත්තේ තියෙන කාණු වලින් එහෙනම් ඔන්න කරන්නේ හොඳින් ජලය බැස යාමට අවශ්‍ය ඉඩ ලබලා දෙනවා මෙන්න මේ කාණු වලින්. ඔන්න බලන්නකෝ ඊළඟට ඔයාලගේ ගෙදර එළවලු පාත්තියක් තියෙනවා නම් ඔයාලට වස විස වලින් තොර නැවුම් එළවලු කන්න පුළුවන්. දැන් අපි කඩෙන් එහෙම ගේනකොට එළවලු වල පළතුරු වල තෙල් පොර එහෙම ටිකක් වැඩි නේද? ඔයාලගේ ගෙදර හදා ගන්නකොට අම්මලා තාත්තලා ඒවා සෞඛ්‍ය ආරක්ෂිතව ඔයාලට තෙල් පොර වල නැත්නම් වස්ස විසෙන් තොරව ආහාරයට ගන්න පුළුවන් විදියට ඔන්න ගෙදර හදලා තියෙනෝනේ. ඒකත් අපි පොඩ්ඩක් ඉතාම වැදගත්. එළවලු පාත්තියේ නැවුම් එළවලු ගන්න පුළුවන් ඔන්න ගෙවත්තකාර කිව්ව අංගයක් විදිහට එළවලු පාත්තියක් තියෙනවා නම්. ඊළඟට ඔයාලගේ ගෙවත්තක ලිඳක් තිබ්බොත් එහෙම පුතේ ඒ අංගයෙන් ඔයාලට ලැබෙනවා ගෙවත්තේ තියෙන මේ පැල වර්ග වලට වතුර ටික ගන්න පුළුවන්. ඊළඟට ඔයාලගේ ගෙවත්තට අවශ්‍ය දියසීරාව නැත්තම් ජල උල්පත් ටික රඳවා ගන්න ඕන මේ ලිඳෙන් ඔයාලට අවස්ථාව ලැබෙනවා. ඒක නිසා ගෙවත්තකට මේක ඕනි වෙනවා. සමහර වෙලාවට සමහර අයට ලිං හදලා ඇති වලවල් විදියට කපලා බැඳලා ස්ථීර වෙද්දියට හදාගෙන ඇති. සමහර අය නන ලිං හදාගෙන ඉන්නවා. ඉතින් ওই විදිහේ කොහොම ක්‍රමයකින් හරි කමන්නේ ඔයාගේ ගෙවත්තක ලිඳක් තියනවා නම් දුවේ පුතේ අපි කියනවා ඒක ගෙවත්තක තිබිය යුතු අංගයක් කියලා. ඊළඟට ඔය ලොකෝ ගස් එහෙම තියෙන ගෙවත්තනේ ඔයාලගේ ගෙවතු වල තියෙනව නේද? ඔය ගෙවතු වලින් මොකද ඔයාලට ලැබෙන්නේ? ශාක වලින් ඔයාගේ ගෙවත්තට පුතේ සෙවන ලැබෙනවා. ඔයාගේ ගෙවත්තට ඔන්න සෙවන ලැබෙනවා මේ ශාක වලින්. ඔන්න එහෙනම් ගෙවත්තක තිබෙන අංග වලින් අපේ පොඩ්ඩන්ට ඔන්න ඔය ප්‍රයෝජන ටික ලැබෙනවා. ඉස්සෙල්ලා අපි කතා කරානේ ගෙවත්තක තියෙන අංග ටික නේද? එහෙනම් ඔන්න වැටක් තියෙන එකකින් ඔයාට ආරක්ෂාව ලැබෙනවා. මල් පාත්ති වලින් ගෙවත්ත සුන්දර වෙනවා නේද? ඊළඟට ගෙවත්තේ තියෙන කාණු වලින් පුතේ හොඳින් ජලය බැස යන්නත් පුළුවන්. එළවලු පාත්තියක් එහෙම තියෙනවා නම් ඔන්න නැවුම් එළවලු එහෙම ඔයාලට ලැබෙනවා. ඊළඟට ලිඳෙන් ජලය ලැබෙනවා. ශාක වලින් ගෙවත්තට මොකද ලැබෙන්නේ? සෙවන ලැබෙනවා. හරි ඔන්න අපි යනවා ඊළඟ මාතෘකාවට. බලමු සර් දැන් කිව්වනේ මල් පාත්ති වලින් ගෙවත්ත සුන්දර වෙනවා කියලා. කොහොමද සුන්දර වෙනව ඇත්තේ? ඔන්න බලන්නකෝ. ඔයාගේ ගෙදර මේ වගේ ලස්සන මල් පාත්ති තිබ්බොත් එහෙම අර සර් කිව්වේ දැන් ගෙවත්තක තියෙන අංග වලින් ලැබෙන ප්‍රයෝජන මල් පාත්ති වලින් ඔන්න ගෙවත්ත මේ විදිහට සුන්දර වෙනවා. ඔන්න මල් පාත්ති වලින් එහෙනම් ඔයාගේ ගෙවත්ත මේ විදිහට සුන්දර කරගන්න පුළුවන් පුතේ. ඊළඟට බලමු තවත් මේ වගේ අංගයකින් කොහොමද අපේ ගෙවත්තට ලැබෙන ප්‍රයෝජන කියලා. ඔන්න ගේට්ටුවෙනුයි වැටෙනුයි කොහොමද අපේ ගෙදරට ආරක්ෂාව ලැබෙනව ඇත්තේ? ඉන්න මේ විදිහට ඔයාගේ ගෙදර අස්සනට වැටක් හදලා තියෙනවා නම් ඔයාගේ ගෙදරට නැත්තම් ගෙවත්තට මොකද වෙන්නේ? ආරක්ෂාව ලැබෙනවා. මේ විදිහට ලස්සනට වැටක් හදලා ගේට්ටුවක් දාලා තියෙනවා නම් ඔන්න පොඩ්ඩනේ ගේට්ටුවෙනුයි වැටෙනුයි
මොකද වෙන්නේ? ගෙවත්තට ආරක්ෂාව ලැබෙනවා. ඔන්න දැන් අපි දැක්ක නේද? ඔයාගේ ගෙදර ලස්සන මල් පාත්ති තියෙනවා නම් එතකොට මොකද වෙන්නේ? ගෙවත්ත හරීම සුන්දර වෙනවා. ගේට්ටුවෙනුයි වැටිනුයි ගෙවත්තට ආරක්ෂාව ලැබෙනවා. ඊළඟට ගෙවත්තේ තියෙන කාණු වලින් මොකද වෙන්නේ? හොඳින් ජලය බැස යනවා. ගෙවත්තේ ඇති කාණු වලින් හොඳින් ජලය බැස යනවා. බලමු කොහොමද වෙන්නේ? මේ විදිහට ගෙවත්තක කාණු තිබ්බොත් පුතේ හොඳින් ජලය බැස යනවා. වර්ෂා කාලයට ජලය එක්රැස් වුණාට පස්සේ ඒ ජලය ඉක්මනින් හොඳින් බැස යාමට සඳහා මේ විදිහට කාණු ඉදි කරලා තියෙනවා. බලන්න ඔයාලගේ ගෙවතු වගාවලදී තාත්තලා මේ විදිහට කාණු ඉදි කරනවා. ඇයි ඒව ඉදි කරන්නේ? ඔය විදිහට ගෙවත්තේ ඇති කාණු වලින් හොඳින් ජලය බැස යාම සිදු වෙන නිසා. මේ වගේ ලැබෙන ප්‍රයෝජන. මේ බලන්න ඊළඟට ඔයාලගේ ගෙදර එළවලු පාත්තියක් තියෙනවා නම් මෙන්න මේ වගේ නැවුම් එළවලු එහෙම ඔයාට ගන්න පුළුවන් ඔන්න. දැක්ක නේද? නැවුම් එළවලු ඔන්න ඔයාට ලැබෙනවා. අපේ පොඩ්ඩොන්ගෙත් දැන් ඔන්න ගෙවල් වල ගෙවතු වගාවක් පටන් ගන්නකොට නැත්නම් ගෙවත්තක් නිර්මාණය කරනකොට මෙන්න මේ අංග වලින් ලැබෙන ප්‍රයෝජන මතක තියාගන්න ඕන. දැන් තාත්තත් එක්ක එකතු වෙලා එළවලු පාත්තියක් හදනකොට මතක් වෙන්න ඕනේ. එළවලු පාත්තියෙන් ඔන්න අපිට නැවුම් එළවලු ලැබෙනවා. තාත්තා කාණුවක් කපනකොට තාත්තගෙන් අහන්න ඕනි නෑ තාත්තේ ඇයි ඔය කාණු කපන්නේ? ඔයා දන්නවා දැන් ඇයි ඔය කාණු කපන්නේ නං? හොඳින් ජලය බැස යන්න. අම්මා ලස්සන මල් පාත්ති හදනකොට ඔයා දන්නව ඇයි? ගෙවත්ත සුන්දර වෙනවා මේ මල් පාත්ති වලින් නේද? හරි. බලමු ඊළඟට එනම් ලිඳින් මොකද වෙන්නේ? ඔයාගේ ගෙවත්තට අවශ්‍ය ජලය මේ ලිඳෙන් ලබා දෙන ඕන නල ලිඳිනුත් පුළුවන් කියලා කිව්වාලගේ යාළුවෝ වල ලිඳ තියනවා නම් මේ විදිහට ස්ථීරව බැඳලා ඒකට දැන් විදුලි මෝටරයක් හිම සවි කරලා ඇති ජලය ඉක්මනින් ලබා ගන්න නේ ජල කරාම වලින් ඊට පස්සේ ගෙවත්ත ලස්සනට නිර්මාණය කරගන්න පුළුවන් දියඇලි හදන්න වතුර එහෙම ඕනේ නේ ඉතින් එතකොට මේ වතුර ටික එහෙම ගන්න ගෙවතු වගාව සාර්ථක කරගන්න ඔන්න එහෙනම් ලිඳක් ඕනි වෙනවා අපිට ඔන්න ලිඳෙන් ජලය ලැබීම කියන ප්‍රයෝජනය තියෙනවා right ඊළඟට බලමු ශාක වලින් ගෙවත්තට මොනවද ලැබෙන්නේ? සෙවන ලැබෙනවා. ශාක වලින් ගෙවත්තට සෙවන ලැබෙනවා. අපි කතා කරන ගමන් ওই ටික ලියන් යන් ඉදා වගේ මම ආයි පුංචි කාලයක් දෙන්නම්. රෙකෝඩින් එකේදී නැත්තම් වෙලාව මදි වෙයි. රෙකෝඩින් එකේ වුණකොට වෙලාව මදි වෙයි ඔයාලට මේ ටික ලියා ගන්න පුළුවන්. රෙකෝඩින් එකේ නම් පහසුවෙන් දැන් ඔන්න කාලේ මදි වෙයි නැත්තම්. right. ඊළඟට ශාක වලින් ගෙවත්තට සෙවන ලැබෙනවා මෙන්න ඔයාලගේ ගෙදරක් තියනවා නේ ලොකු ගස් එහෙම එහෙනම් මේ ලොකු ගස් වලින් මොකද්ද ඔයාගේ ගෙවත්තට ලැබෙන ප්‍රයෝජනේ සෙවන ලැබෙනවා නේද සමහර වෙලාවට ලොකු ගස් ටික කපලා දානකොට ඔන්න මතක් වෙන්න ඕනි මේ ගහ කැපුවොත් නම් අපේ ගෙවත්තට සෙවන නැති වෙයි වගේ ඒ නිසා මේවා රැක ගන්න ඕනි කියලා ඔන්න මතක් වෙන්න ඕනි හරිද ඔන්න එහෙනම් ශාක වලින් පුතේ ඔයාගේ ගෙවත්තට මොකද ලැබෙන්නේ සෙවන ලැබෙනවා. හරි. අපි යන් ඕනේ නම් තවත් ඉස්සරහට ඔන්න දැන් අපි ඊළඟට වැදගත් මාතෘකාවක් කතා කරන්න යන්නේ. මොකද්ද? අර දැන් කතා කරපු ගෙවත්තක අංග වැට, ලිඳ, ශාක, කාණුව, මල් පාත්ති, එළවලු පාත්ති මේවා ක්‍රමානුකූලව තිබ්බොත් එහෙම ඒකේ තියෙන වැදගත්කම මොකක්ද කියලා තමයි ඔන්න අපි දැන් බලන්නේ. ගෙවත්තක අංග ක්‍රමානුකූලව තිබ්බොත් එහෙම ගෙවත්ත වඩා සුන්දර වෙනවා. හැමෝම ආස කරන ගෙවත්තක් වෙනවානේ. ඔයත් හරි ආසයි නැගිට ගමන් එළියට දුවගෙන ගිහිල්ලා ඔයාගේ ගෙවත්ත බලන්න පුළුවන්. ඔය අංග ටික ක්‍රමානුකූලව තිබ්බොත්. තේරුණාද? නැත්තම් දැන් සමහර අය හිතනවා ගෙවත්තක් කිව්වම එළවලු විතරයි පළතුරු විතරයි වෙන මුකුත් ඕනේ නැහැ වැටක් ඕනෙත් නැහැ එහෙම හිතනවනේ නේ නෑ අපිට අර කිව්ව අංග ටික අපිට පුළුවන් නම් ක්‍රමානුකූලව අපේ ගෙවත්තේ පිහිටවා ගන්න ඔන්න අපිට ලැබෙන ප්‍රයෝජන එතකොට එන්න බලන්න ඊළඟට ප්‍රයෝජන ගැනීමේදී වඩා පහසුයි හවසට බුදුන් වදින්න උදේට බුදුන් වදින්න මල් කඩා ගන්න පුළුවන් ගෙදරට අම්මට ඉවුම් පිවුම් කටයුතු වලට නැවුම් එළවලු වලතුරු තියනවා ගෙවත්තේ හදිසියකට ඖෂධ ටිකක් ගන්න ඕන වුණාම ඔන්න වත්ති තියෙනවනේ ඖෂධීය පානයක් එහෙම සකස් කරගන්න ඖෂධ පෙළෑටික් තියෙනවනේ අන්න එහෙනම් ප්‍රයෝජන ගැනීමේදී පුතේ වඩා පහසු වෙනවා මේ ගෙවත්තක අංග ක්‍රමානුකූලව තිබ්බොත් ඒ විතරක් නෙවෙයි පොඩ්ඩන්ගේ හිතට
සැනසීමක් දැනෙනව නේද? කොච්චර එපා කිව්වත් එළියෙම ඉන්න හිතෙනවා ලස්සන මල්වක් හැදිලා ඒ වගේ පැණි බොන්න සමනල්ලෝ ඇවිල්ලා කුරුල්ලෝ අත්තේ පිරීලා ඉන්නකොට ආසයි නේද පුතේ? සිතට සැනසීමක් දැනෙනවා. ඒව දිහා බලාගෙන ඉන්න හිතෙනවා ඔන්න ගිහිල්ලා ඔන්න ගෙවත්තක තියෙන අංග ක්‍රමානුකූලව තිබ්බොත් එහෙම අපේ පොඩ්ඩන්ට ලැබෙන තවත් ප්‍රයෝජනයක්. ඔන්න දැන් ඊළඟ එක තමයි වැදගත් වෙන්නේ. මොකද්ද? අන් අයට ආදර්ශවත් ගෙවත්තක් ලෙස දැකීමට හැකියවීම. දැන් ඔන්න ඔයාගේ ගෙවත්ත අන් අයට ආදර්ශවත් ගෙවත්තක්. ඔයා කියනවනේ අම්මේ අර හියත්මලාගේ ගෙදර නම් හරිම ලස්සනයි. යාළගේ ගාඩන් එකේ මල් තියෙනවා. සනුකලා ගෙදර ලස්සනයි ආසයි යන්න. තමෝත්ලා ගෙදර නේද? ඔය විදිහට කියනවා නේද ඔයාලා? ඈ කියනවා නේද? සිතුකි ඔහොම කියනවනේ. ඔව් ඔව් ඔයාලා කියනවා හරිම ආසයි අපිට නම් ඔන්න යාළගේ ගෙදර යන්න. යාළගේ ගෙදර ලස්සන මල් තියෙනවා නේද? අන්න ඒ වගේ ඔයාලා කියන එක නිසා අපි කියන ඔන්න ඒ අංග ක්‍රමානුකූලව තිබ්බොත් පුතේ අන් අයට ආදර්ශවත් ගෙවත්තක් ලෙස ඔබේ ගෙවත්ත දැක ගන්න පුළුවන්. රයිට් ඔන්න ලියා ගන්නකෝ එහෙනම් ගෙවත්තක අංග ක්‍රමානුකූලව පිහිටා තිබීමේ වැදගත්කම. හරි. අපි යන් ඔන්න එහෙනම් ඊළඟ කාරණාවට ඔන්න බලන්නකෝ. ගෙවත්තක් පිළිවෙලට සකස් කරන්න ඕනි සර්. දැන් අපිට අපේ ගෙවත්ත ලස්සනට සකස් කරගන්න ඕනි. කොහොමද අපි ඒක කරන්නේ? මෙන්න මේ පේන පින්තූරය වගේ ලස්සන ගෙවත්තක් හදා ගන්න ඕනි. සර් කොහොමද ඒක කරන්නේ දැන් අපි? හරි. අපිට පුළුවන් ඔන්න පළවෙනි එක. ඔයාගේ ගෙවත්තේ අක්‍රමවත්ව සැකසූ පාත්ති ක්‍රමවත්ව හදන්න පුළුවන්. තැනක මල් තියෙනවා ආයේ තැනක එළවලු ආයේ මල් ආයේ එළවලු ළිඳ මේ විදිහට නිකන් තැන් වල තියෙනකොට අපිට පුළුවන් ගෙවත්තේ එක කොටසක් එළවලු. තවත් කොටසක මල් පාත්ති ටික. තවත් කොටසක ඖෂධ පැලෑටි ටික. නේද? තවත් කොටසක පුළුවන් අපිට අපේ ගෙවත්තේ තියෙන ස්ථාන නැත්නම් අපි කියන අනිකුත් ස්ථාන ටික ස්ථානගත කරන්න පුළුවන්. ළිඳ ගාව මොනවද හදන්නේ අපි? ගෙවත්තේ වතුර අඩුවෙන් ලැබෙන පැල ටික හදනවා ටිකක් ඈතින්. එතකොට ජලය ලබා ගන්න අපහසුනත් ඒව හැදෙනවන්නේ නේද පුතේ? අර පතොක්කු වර්ග වගේ ඒ වගේ දේවල් ඔන්න ජලය අඩුවෙන් ලබා ගන්න ඒවා හදන තැන් කොහෙද? ජලය වැඩියෙන් ඕන නම් ඒවා අපිට පුළුවන් ළිඳ කිට්ටුවෙම හදා ගන්න. ඔයාලගේ බාත්රූම් එකේ වතුර ටික යනවා නම් අන්න ඒ ටික එකතු කරලා වැඩිපුර ජලය ඕනි ඒවා අන්න ඒ වගේ තැන් වලින් හදා ගන්නවා. අන්න එහෙනම් අපි කියනවා අක්‍රමවත්ව සැකසූ පාත්ති ක්‍රමවත්ව සකස් කරන්න පුළුවන්. ඊළඟට පාත්ති එකිනෙකට වෙන් කිරීමට වැටි බඳින්න ඕනි. ඒ කියන්නේ ඒ පාත්තිය වෙන් කරලා වැටි බැඳලා අපිට පුළුවන් ඒවා වෙන් කරන්න. හරි. ඊට පස්සේ අවශ්‍ය ස්ථානවල පිඩලිය අල්ලන්න ඕනි. දැන් ඔයාගේ ගෙවත්තේ සෝදා පාළුවට ලක් වෙන තැනක් තියෙනවා. වහිනකොට හොදගෙන යනවා. ඉතින් ඕක ගැන කිය ඉන්නේ නැතුව අපිට පුළුවන් වැටියක් දාලා එතනට පිඩල ටිකක් අල්ලන්න. එතකොට පොළොව මත පිඩල ටික ව්‍යාප්ත වුනහම සෝදගෙන යනවද? නෑ නේ. ඔන්න එහෙනම් ඊවා ඉතා වැදගත් වෙන කරුණු. හරි. ඔන්න අපි එහෙනම් ගෙවත්ත පිළිවෙලට සකස් කිරීමට කළ යුතු දේවල් යටතේ මේ ටිකක් ලියා ගන්න ඉක්මනට. හරි. අපි යනවා ඔන්න දැන් එහෙනම් ඊළඟ මාතෘකාවට. ඔන්න දැන් සර් අර කිව්ව අංග ටික. ලස්සන ගෙවත්තක තියෙන්න ඕනි අංග ටික කිව්වේ මනා ලෙස පවත්වාගෙන යන ගෙවත්තක දැකිය හැකි දේවල්. ඔන්න ලෑස්ති වෙන්න අපි ලස්සන ගෙවතු ටිකක් බලන්න යන්නේ. ඔයාගේ ලස්සන ගෙවත්ත හදාගන්න කලින් අපි යන්නේ ඔන්න ආදර්ශවත් ගෙවතු ටිකක් බලන්න ඕන. බලා ගන්නකො. ඔයාලගේ ගෙවත්තක් තියෙනවද දන්නේ නැහැ නේ. ඔන්න බලන්න එහෙනම්. ඔන්න මේ ගෙවත්තේදී බලන්න පුතේ විශේෂත්වය ඉවතලන භාජන අරගෙන එයාලගේ ගෙදර ඉඩ නැහැ පැල වගා කරන්න. වගා කටයුතු වලට ඉඩක් නැහැ. ඒ නිසා එයා මොකද කරලා තියෙන්නේ? ඉවතලන දේවල් අරගෙන විකල්ප බඳුන් ක්‍රමයේ යටතේ මේ විදිහට වගා කටයුතු කරලන්න. එහෙනම් අපිට ඉඩ නැහැ සර්. අපේ ගෙදර චූටි වත්තක් තියෙන්නේ. අපිට එහෙම කී ඉන්න ඕනිද? නෑ අපිට පුළුවන් වන්න මේ විදිහේ විකල්ප බඳුන් අරගෙන වගා කටයුතු පටන් ගන්න. මේ බලන්න පිට හොඳට තියෙන කෙනෙක්
හැබැයි යාගේ ගෙවල් දොරවල් ගැන එයා හිතලා නැහැ. හැබැයි හිතලා තියෙන්නේ පරිසරය ගැනනේ. බලන්නකෝ ඒ ගෙවත්තේ තියෙන වගා කටයුතු ගැන. සරුසාරයි අපිට සිතට සැනසීමක් දැනෙනවා. බලන් ඉන්න ආසයිනේ. ලස්සන ගෙවත්තක් ඔන්න එයාට දකින්න තියෙනවා. ඊළඟට මේ බලන්න. මේ බලන්න මොකද්ද මේ? ඊත් අර සර් කිව්වේ දැන් විකල්ප බඳුන් ක්‍රම ගෙදර කැඩිච්ච උළු කැට එහෙම අයින් කරනකොට අන්න ඒ ටික එකතු කරලා ලස්සන වගාවක් පවත්වාගෙන යනවා. අන්න එහෙනම් ඒකත් පුතේ අපිට ඊටාම වැදගත් වගා කටයුත්තක් විදියට ඔන්න හඳුනා ගන්න පුළුවන්. හරි බලමු ඊළඟට. මෙන්න බලන්න පුතේ. අර සර් කිව්ව විදිහට අන්න වැටක් ගහලා ඒ වගා කටයුතු ආරක්ෂා කරන්න මේ විදිහට ගෙවතු වගාව පවත්වාගෙන යනවා. බලන්න මනාලෙස පවත්වාගෙන යන ගෙවතු වල දැකිය හැකි ලක්ෂණ වැටක් ගහලා නේද? තැන් වල මේ භෝග කටයුතු වෙනම වගා කරලා තියෙනවා. ඊළඟට ගෙවත්තේ වගා කටයුතු වලට අවශ්‍ය ජලය ලබා ගන්න මේ විදිහට කටයුතු යොදාගෙන තියෙනවා. ගෙවත්තේ වගා කටයුතු වලට අවශ්‍ය ජලය ලබා ගන්නත් පුතේ මෙන්න මේ විදිහට කටයුතු යොදලා තියෙනවා. ඔන්න ඒකත් පුතේ මනාව ලෙස පවත්වාගෙන යන ගෙවත් එක දැකිය හැකි දෙයක්. ඔන්න ඒකත් හොඳට මතක තියාගන්න ඕන. මනාව ලෙස පවත්වාගෙන යන ගෙවත් එක පුතේ මෙන්න මේ කියන කාරණාවත් දැකිය හැකි දෙයක්. බලන්නකෝ ඔයාලගේ ගෙදරත් තාත්තා විදිහට වතුර මල් හයි කරලා ඇති. එහෙම නැත්නම් ඔයාලට වතුර එකතු කරලා ගන්න ටැංකියක් හදලා ඇති. බාල්දියෙන් ගිහින් දාන්නනේ. ඒ විදිහට කමක් නැහැ. හැබැයි ජලය පහසුවෙන් ගන්න පුළුවන් විදිහට අපිට පුළුවන් ඒකට ක්‍රමෝපායන් නැත්නම් වැඩපිළිවෙලක් සකස් කරගන්න. ඊළඟට ඔන්න බලන්නකෝ මේ මනාලෙස පවත්වාගෙන යන ගෙවත් එක පුතේ මෙන්න මේකත් ඕනේ වෙනවා. මොකද්ද මේ තියෙන්නේ? මේකට අපි කියනවා විකල්ප බඳුන් ක්‍රම. මොකක් කියලාද? මොකට අපි කියනවා කොම්පෝස්ට් බඳුන. මෙන්න මේකට කියන්නේ කොම්පෝස්ට් බඳුන. මේ කොම්පෝස්ට් බඳුනෙන් අපිට ලැබෙන ප්‍රයෝජනේ මොකද්ද? ඔයාගේ ගෙවත්තට වස විස නැතුව වගා කටයුතු කරගෙන යන්න ඕනි කාබනික පොහොර ටික ඔයාගේ ගෙදර දිරන කසර ටික එකතු කරලා අම්මා එළවලු කොටස් කපනකොට පළතුරු කොටස් කපනකොට ඒව ටික ගෙනත් දාන්න මේකට වත්තේ ගස් කොළන් යට වැටෙන කොළ ටික ගෙනත් දාන්න මේකට කොම්පෝස්ට් බඳුනට ටික දවසක් යනකොට ඔන්න ඔයාට හම්බ වෙනව මොනවද කොම්පෝස්ට් පොහොර එතකොට ඔයාට ඔන්න ගෙවත්තට ඒක වැදගත් වෙනවා. ඒ වගේම ඔයාගේ ගෙවත්ත පෝදගෙන යනවා සෝදාපාලුවට ලක් වෙනවා. අපිට පුළුවන් කාණුවක් සෝදාපාලුවට ලක් වෙන ස්ථානයක් තියෙනවා නම් මේ විදිහට ගල් වැටි යොදාගෙන ඒ සෝදගෙන යන තැන ආරක්ෂා කරන්න. ඔන්න ගොඩක් වෙලාවට අපේ නුවරඑළිය බදුල්ල වගේ පැතිවල ඉන්න දුවදරුවන්ගේ ගෙවතු වගාවලදී මෙන්න මේ ක්‍රමය වැදගත් වෙනවා. පුතේ යාළගේ ගෙවල් තියෙන්නේ කඳු ආශ්‍රිතව. එතකොට මෙන්න මේ විදිහට සෝදා පාළුවට ලක් වෙන තැන් වලට වැටි යොදලා ගල් වලින් හරි ලී වලින් හරි වැටි යොදලා ඒවා ආරක්ෂා කරගන්න පුළුවන්. ඔන්න පුතේ මනාලෙස පවත්වාගෙන යන ගෙවත් එක මෙන්න මේ කියන කරුණු ටික තියෙන්න ඕනි. තව තියෙනවා බලන්නකෝ ඊළඟට. බලන්නකෝ ඒ ගෙදර මිදුල සෝදා පාළුවට ලක් වෙන නිසා ඒ තාත්තා මොකද කරන්නේ? පිඩලිය අල්ලනවා. දැන් ඔන්න මේ පිඩල ටික ඇල්ලුවාට පස්සේ ඒ ගෙදර සෝදා පාළුවට ලක් වෙනවද? ඒ ගෙදර සෝදා පාළුවට ලක් වෙනවද? නෑ නේද? අන්න එතකොට එහෙනම් ඒ ගෙවත්ත සෝදා පාළුවට ලක් වෙන්නේ නෑ. ඊළඟට මේ තියෙන්නේ ලස්සනට වැටක් හදලා තියෙනවා. ඔන්න ගෙවත්තට ඇතුළු වෙන්න බැරි වෙන්න. ගෙවත්ත ආරක්ෂා වෙන විදිහට. දැන් ওই වැට විතර දෝනි ගෙවත්තේ ආරක්ෂාවට. අර දැකලා තියෙනවද ওই ගෙවතු වගාවලදී මෙන්න මේ වගේ කෙනෙක් ඉන්නවා. කවුද මේ? කවුද මේ ඉන්නේ? ගෙවත්තේ ආරක්ෂාවට ඔන්න ඉන්නවා කවුද? පඹයෙකුත් ඉන්නවා. ඒ වගේම තව කට්ටිය සුලන් ටකයක් එහෙම නිර්මාණය කරලා එල්ලනවා. ඔන්න සර්ගේ YouTube නාලිකාවට ගියොත් බලන්න පුළුවන්. ඒක තියෙනවා සුලන් ටකයක් හදන විදිහ මොන ඔයාගේ ගෙවත්තටත් ඕනි නම් ඒක බලලා ඔන්න හදාගන්න පුළුවන් ඔන්න ඒකින් ඔයාලට. බලන්නකෝ නේද? මනාලෙස පවත්වාගෙන යන ගෙවත් එක දැකිය හැකි දේවල්. ඔන්න එහෙනම් අපේ පොඩ්ඩන්ගේ ගෙදරත් ලස්සනට ගෙවත්තත් ලස්සනට පවත්වාගෙන යන්න ඕනි නම් ඔන්න ඔය කියන කරුණු ගැන අවධානය යොමු කරන්න ඕනි. හරිද? හරි. මම ඔන්න එහෙනම් දැන් ඉතින් සර් කිව්වා ගෙවත්තක් හදාගන්න විදිය. ලස්සන ගෙවතු ටිකකුත් සර් පෙන්නුවා. ගෙවත් එක තියෙන අංග ක්‍රමානුකූලව තියෙනවා කියලා පෙන්නුවා. දැන් ගෙවතු වගාව පටන් ගන්න ලෑස්ති අපි.
ගෙවතු වගාව ඔන්න දැන් අපි පටන් ගන්නයි ලෑස්තිය. දැන් අපේ පොඩ්ඩන්ට ප්‍රශ්නයක් එනවා. අපේ ගෙදර හිටවන අපේ ගෙවත්තේ හිටවන බීජ වර්ග මොනවද? දැන් මම මේ බීජ හොයාගන්නේ කොහොමද? ඊව පැලවෙනවද? අන්න දැන් ඔය ප්‍රශ්නේ එනවා. හරි අපි හිතමු දැන් ඔන්න අපේ පොඩ්ඩෝ ටික දැන් බීජ ටිකක් හොයාගත්තා. බීජ පැලවෙන විදිහ හොයන්න යන්නේ දැන් ඔන්න හොයාගත්තා කියලා අපි හිතමු. ඔයාට ඔන්න බීජ ටික හොයාගෙන මෙන්න මේ විදිහට පුළුවන් පුංචි ක්‍රියාකාරකමක් කරන්න. හරි. හොඳට අහගන්න මේක. ඔයාට පුළුවන් පුතේ විනිවිද පෙනෙන බෝතලයක්. අපි හිතමු ජෑම් බෝතල, හිස් ජෑම් බෝතලයක් අරගෙන මේකට අපි දානවා කපු පුළු නැත්නම් පුළුන් දානවා. පුළුන් මේකට දාලා පිරිසිදු කරගත්ත පුළුන් මේකට දාලා අපි වතුර චුට්ටක් මේකට ඉහනවා. ඉහලා මුං ඇට වගේ ඉක්මනින් පැලවෙන බීජ කීපයක් මේකට දානවා. දාලා මූඩිය වහන්නේ නැතුව තියලා තියෙනවා. අපි ඉන්න ගමන් පුළුන් ටික තෙත් කරන්න ඕන. ටික දවසක් යනකම් මේ පුළුන් ටික ඔන්න තෙත් කරන්න ඕනි. ටික දවසක් යනකොට ඔන්න අපේ පොඩ්ඩන්ට මෙන්න මේ කරන පරීක්ෂණයේදී දකින්න පුළුවන් මෙන්න මේ විදිහේ දේවල් ටිකක්. මේ විදිහේ දේවල් ටිකක් දකින්න පුළුවන්. ඔයා දැම්ම පුංචි බීජය පළවෙනි දවසේ මේ විදිහට තියෙනවා. දෙවෙනි දවසේ වෙනකොට හොඳට පේනවා අර විනිවිද පේන බෝතලයක් ගන්න කිව්වේ ඒකයි සර්. හරිද පුතේ? මෙන්න මේ විදිහට දැන් ඔන්න පුංචි මුලක් ඇවිල්ලා ටික ආයෙ දවසක් බලනකොට මෙන්න එක ටිකක් දික් වෙලා අර වීදුරු බෝතලෙන් ඒක හොඳින් පේනවා. දැන් මෙතන පෙන්වන්නේ සර් මේ පසේ හැදෙන එක. ඔයාලගේ බෝතලේ පේනකොට ඒක වෙනම පේනවා. මේ පරීක්ෂණය කරලා බලන්න. සතියක් විතර යනකොට ඔන්න මේ විදිහට මුල් ඇවිල්ලා මෙන්න මේක කොළ ටිකකුත් හටගෙන මේ විදිහට පියලි දෙකකට වෙන් වෙනවා. මේ බලන්න පුතේ මේ තියෙන පියලි දෙකකට වෙන් වෙනවා කොළයක් එනකොට ඒ කොළේ වෙන් වුණාට පස්සේ පියලි දෙක ටික කාලයක් ගියාට පස්සේ මේ විදිහට ගැලවෙලා පහළට වැටෙනවා. දැන් ඔන්න ඔයා හදපු ඒ බීජය නැත්තම් ඔයා ඒ කරපු පරීක්ෂණයට අනුව බීජයක වර්ධනයේ බීජයක් පැලයක් දක්වා වර්ධනය වෙන ආකාරය මෙන්න මේ අවස්ථා අනුව ඔයාට දකින්න පුළුවන්. ඔයා පළවෙනි දවසේ දාපු බීජය ඇඳ ගන්න. මේ විදිහට ඇඳ ගන්න. ඇඳලා බලන්න. හරිද? දෙවෙනි දවසේ එනකොට මෙන්න මුම් බීජය මෙන්න මෙතනින් සුදු පාටි මුලක් වගේ. ඊළඟ දවසට යනකොට මෙන්න ටිකක් ඒක දික් වෙලා තියෙයි. ඊළඟට මෙන්න දැන් ඒක ටික ටික වෙනස් වෙලා කොළයක් ඇවිල්ලා කොළ කීපයක් දක්වා වර්ධනය වෙලා මුල් ගොඩක් දක්වා වර්ධනය වෙච්ච පැලයක් බවට පත් වේ. යන්න අපි ඔකට කියනවා බීජයක් පැලයක් වන ආකාරය කියලා. මේක ලස්සනට මාතෘකාව ලියාගෙන බීජයක් පැලයක් වන ආකාරය කියලා ලියලා මෙන්න මේ රූප ටික ඇඳ ගන්න ඕනි. මෙන්න මේ ටික ඇඳ ගන්න ඕනි. බීජය පැලවෙන ආකාරය කියලා ලියාගෙන මෙන්න මේ ටික අඳින්න ඕනි. අර පරීක්ෂණෙත් කරන ගමන් සර් මේ පෙන්වූ රූප ටික ඔයාලා හොඳට බලන්න. ඔයාලට මේ වීඩියෝ එකක් විදිහට ලැබුණාට පස්සේ බලන්න. ඔන්න ඕක දකින්න පුළුවන් වෙයි. හරි. අපි යන් ඔන්න එහෙනම් ඊළඟට දැන් ඔන්න බීජ ටිකත් හරි. ඔයාලගේ වගාවට බීජ ටිකත් හරි. දැන් අපි ওই බීජ කොහොමද හිටවන්නේ? අපි පොඩ්ඩන්ගේ ගෙවතු වගාවට ඔය බීජ ටික කොහොමද අපි හිටවන්නේ? ඔයාලගේ තාත්තලා හැම බීජ වර්ග ගෙනල්ලා මොකද කරන්නේ? කලින් පාත්තියක් හදලා මේකේ තවන් දානවා. ඒ කියන්නේ කෙලින්ම ගෙනාපු ගමන්ම හිටවන්නේ නැහැ. ඊට කලින් තවානක් සකස් කරලා ඒකට තවන් දානවා. බලන්න මෙන්න මේවා ගැන මතකයිද? මිරිස්සේම හදන්නේ මාළු මිරිස්, තක්කාලි, වම්බටු වගේ දේවල් කොහොමද පුතේ හදන්නේ? ගෙවත්තේ හදන්නේ තවාන් දැමීම මගින්. ඔන්න තවාන් දැමීම මගින් තමයි පුතේ මෙන්න මේ කියන භෝග වර්ග හදන්නේ. ඔන්න ඒක මතක තියාගන්න ඕනි පොඩ්ඩනේ. හරිද? ඒක හොඳින් මතක තියාගන්න ඕනි. ගෙවත්තේ තවන් දැමීම කළ හැකි භෝග මොනවද එහෙනම්? මාළු මිරිස් තියෙනවා. මිරිස් තිබ්බා. මිරිස් වම්බටු මාළු මිරිස් ඊළඟට තක්කාලි කියන දේවල් පුතේ ගෙවත්තේ තවන් දැමීම මගින් කළ හැකි භෝගන. තවන් දාලා තමයි පැල ලබා ගන්න. මේවා තවන් දානවා. තවන් දාලා පුතේ ඒකෙන් පැල අරගෙන තමයි වෙනම හිටවලා ගන්න. සර් ඔය උදාහරණ කීපයක් දුන්නේ. තව ගොඩක් තියෙනවා ඕන්න. අපි ඉස්සරහට තව 4 වසරේදී එහෙම ඔය ගොඩක් කතා කරමු. දැන් ඔන්න මතක තියාගන්න ගෙවත්තේ තවන් දැමීම මගින් කළ හැකි භෝග මොනවද කියලා. හරි. ඊළඟට දැන් ඔන්න තාත්තලා බීජ කෙලින්ම ගේනවා. එනාපු ගමම්ම ගිහිල්ලා පොඩ්ඩන්ගේ ගෙවත්තේ
හිටවනවා අම්මලා එහෙම ගෙනල්ලා බීජ ටික වතුර එක්ක ටිකක් එඟින්න තියලා ඒකේ පාවෙන බීජය කියන්නේ අම්මලා කියනවා ඒවට පුෂ්ටිවත් නැති බීජ. ඒවා ටික අයින් කරලා නේද බොල් බීජ කියන්නේ. ඒවා අයින් කරලා හොඳ බීජ ටික අරගෙන ගිහිල්ලා ඒවා කොහෙද හිටවන්නේ? ගෙවත්ති කෙලින්ම හිටවනවා. පාත්ති දාන්නේ නැහැ. සෝදානම් කරගත්ත භූමියේ කෙලින්ම හිටවනවා. මොනවද? බෝංචි, වට්ටක්කා, බණ්ඩක්කා, බඩඉරිඟු මෙන්න මේ වගේ ඒවා පුතේ අපි කියනවා ගෙවත්තේ බීජ කෙලින්ම සිටුවන භෝග කියලා. බීජ කෙලින්ම සිටුවන භෝග කියලා තමයි අපි ඔන්නවට කියන්නේ. හරි බලන්නකො නේනම් බෝංචි වට්ටක්කා බණ්ඩක්කා බඩඉරිඟු ඔන්න ඔය පුතේ තවන් දාන්නේ නැහැ. මේවා කෙලින්ම බීජ වශයෙන්ම පාත්ති වල නැත්තම් සූදානම් කරගත්ත භූමිය වල හිටවන්නේ. තවන් දාලා පැල ලබා ගන්නව තමයි ඉස්සෙල්ලා කියලා දුන්නේ. හරි. ඊළඟට අපිට දැන් වගා කටයුතු කරනකොට තවත් ක්‍රම තියෙනවා අපිට පැල ලබා ගන්න. දැන් ඔන්න ඔයාලට බීජ වෙනුවට දඬු කැබලි සිටුවලා පැල ලබා ගන්න පුළුවන් දේවල් තියෙනවා පුතේ. දඬු කැබලි සිටුවලා පැල ලබා ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඔන්න දැන් සර් කියලා දෙන්න යන්නේ ඒ වගේ දේවල්. මොනවද මේ දඬු හිටවන්නේ? වාගේ ගෙවත්තේ දඬු කැබලි සිටුවලා පැල ලබා ගන්නවා. මොනවද? බතල, මුකුණු වැන්න, කංකුම්, මඤ්ඤොක්ක. අම්ම දැකලා තියෙනව නේද පුතේ මඤ්ඤොක්ක කෝටු හිටවනවා කියලා කියන්නේ නේ. කංකුම් දඬු හිටවන, මුකුණු වැන්න, දඬු බතල, බතලත් දඬු සමහර වෙලාවට අලක් හිටවල පැල ලබා ගන්න ඕන. බලන්න ඕනේ ඔය හිටවන විදිය කොටු කරලා එහෙමත් බලන්නකෝ. ඔයාලගේ ගෙවල් වල අම්මලෝක කරනවා පුතේ ගෙවත්තේ දඬු හිටවල පැල ලබා ගන්න ශාක. ඔන්න හොඳට බලන්න ඕනේ මේවා හිටවන ආකාරය. ඒවා බීජක නෙවෙයි හිටවන්නේ ඔන්න. ඒවා බීජ වශයෙන් නෙවෙයි පුතේ හිටවන්නේ. ඔන්න උදාහරණ කීපයක් මේ තියෙන්නේ. දැන් ඔයාගේ ගෙවතු වගාව කරගෙන යනකොට අම්මගෙනුයි තාත්තගෙනුයි තව මේ වගේ දේවල් හදනවා බලන් ඉඳලා ඉගෙන ගන්න පුළුවන්. ඔයාලගේ ගෙවතු වල හිටවන ඕ මල් පැල වර්ගයක් තියෙනවා. හරි හරි. මල් පැල වර්ගයක් තියෙනවා. ඔයාගේ ගෙවතේ මල් පැල වර්ගත් ඔන්න ඔය විදිහට හිටවන ඒවා කියනවා දඬු කැබලි වශයෙන්. හරි. ඉතින් අද අපි මේ කතා කරපු කරුණු ටික දැන් ඔන්න මම ලියා ගන්න දුන්න වෙලාව මම හිතනවා දුන්න වෙලාව ඇති. සර් රෙකෝඩින් එකත් එක්ක ඔයාලට පුළුවන් නැවත පන්තියට මේ ටික රෙකෝඩින් එකක් දෙනවා ඔයාලට. ඒකෙදි නැවත බලලා ලියා ගන්න පුළුවන්. මම ගොඩාක් වෙලා දුන්නා ඔන්න ලියා ගන්න. මම හිතනවා වෙලාව ඇති කියලා කට්ටියට. දැන් ඉතින් මහන්සි නේද? ඈ මහන්සිනේ. හරි. ඔන්න ඉතින් එහෙනම් මහන්සි හින්දා ඔන්න දැන් අපි අපේ පාඩම අවසන් කරන්න කලින් මෙන්න මේ වගේ වැඩක් කරන්නයි සූදානම් වෙන්නේ. මෙන්න මේ විදිහේ වැඩක් කරන්න තමයි අපි දැන් ඔන්න සූදානම් වෙන්නේ. හරි. ඔන්න එහෙනම් බලන්නකෝ අපි දැන් ඊළඟට කරන්න යන දේ. හරි. ඉතින් ඔන්න අපි දැන් අපේ පාඩමත් එක්ක අපිට වැදගත් වෙන දේත් යොදාගෙන ඔන්න අපි සූදානම් ලස්සන සින්දුවක් අහන්න. සින්දුවක් අහන්න තමයි ඔන්න අපි දැන් සූදානම් වෙන්නේ. රයිට්. අපි එහෙනම් ඔන්න සින්දුව අහන ගමන්ම මේ සින්දුවේ තියෙන අපිට වැදගත් වෙන දේවල් ටික දැන් බලමු.
itu kamu pamenak itu kota abnemi Samanta නොලැබෙන දෙකින් ලෝකෙට කරන්ට හැකිද නුම තේරී මට පුදුමයි දමයෝ ඔබේ කොය අදහස හැදුනොත් කොහොමද ඔබටම වෙයිදස පෙරවුන් අය සිටවූ අඹගස්වල කලයෙන් අප කවුරුත් ලබනෙමු පල අපෙන් පසුවේද අයටත් එම පල ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම මේ යුතුකම හොඳ හැටි දැනගත්තෙන් ආයුබෝවන් මුත්තේ මම යන්නෙමි අපෙන් පසුව එන අයටත් එම පල ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම මේ යුතුකම හොඳ හැටි දැනගත්තෙන් ආයුබෝවන් මුත්තේ මම යන්නෙමි ආයුබෝවන් මුත්තේ මම යන්නෙමි ආයුබෝවන් මුත්තේ මම යන්නෙමි හරි ඇහුවා නේද කට්ටිය දැන් ඔන්න අපිට දිවත්ත පාඩමින් ඉගෙන ගන්න තියෙන කරුණු වලට ඔන්න තවත් වැදගත් වෙන දෙයක් තමයි දැන් ඔය අපි ඇහුවේ. හරි. ඉතින් ඔන්න පුතේ අද අපි කතා කරපු ගෙවතු වගා පාඩමේදී මේ ඉගෙනගත්ත කරුණු ඔන්න එහෙනම් හොඳින් මතක තබා ගන්න ඕනි. හොඳින් මතක තබාගෙන මේවා ඔන්න එකතු කරගන්න ඕනි. වැඩ කටයුතු කරනකොට මේ පාඩම් වැඩවලදී ඔන්න ඔයාලට ඕනි වෙනවා. ඉතින් දුවේ පුතේ අදට අපේ පාඩම අපි අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මගේ දරුවෝ ටික අද ගොඩාක් ආදරෙන් ගොඩාක් වෙලා අරගෙන ඉවත් පාඩම ගැන කරුණු ගොඩක් කතා කරානේ නේද? දැන් ඔන්න ඔයා මතක කරන්න එපා පුතේ. ඉවත් පාඩමෙන් අපි මේ ඉගෙනගත්ත කරුණු හොඳින් මතක තබාගෙන මේවා යොදා ගන්න ඕනි ඔබේ අධ්‍යාපන කටයුතු වලට. එහෙනම් අපි නැවත හම්බෙමු ඊළඟ දවසේ. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. පරිස්සමට ඉන්න ඕනි. අයිබෝවන්.